වන ඔබට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි. මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්නේ. ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවක්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. දොළහයි 45යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. බුරවි සුලකුණාටුවෙන් හානියට පත් නිවාස කඩිනමින් යථා තත්වයට. සියලු දිස්ත්‍රික්කවල පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු ඉතා සාර්ථකව. තරුණ අරමුදලක් පිහිටුවන බව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි. මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් 56 දෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කරගනී. අටලුගමදී සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට. ලබන වසර අවසන් වන විට දේශීය රෙදිපිලි අවශ්‍යතාව මෙරටදීම සපුරා ගැනීමට සැලසුම්. ග්‍රාමීය දුප්පත් ජනතාව දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට චීනය සමත් වෙයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කොලම්බෝ කිංස් සහ ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර තරඟය අද. බුරවි සුලිකුණාටුවෙන් බලපෑමට ලක් දිස්ත්‍රික්කවල හානියට පත් නිවාස කඩිනමින් යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බව ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි. ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මුල්‍ය දායකත්වයෙන් සහ යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ඔහු ජාතික ගුවන් විදුලියට පැවසිය. හානියට පත් නිවාස ඇස්තමේන්තු කර එම මුදල නිවාසවල හිමිකරුවන්ට ලබා දීමට පියවර ගැනේ. දිස්ත්‍රික් මට්ටමින් ලේකම්වරුන් දැනුවත් කර අදාළ මුදල් ලබා දීම දැනටමත් ආරම්භ කර ඇත. මෙම සුලිකුණාටුවෙන් මන්නාරම සහ යාපනීය ප්‍රදේශවලට වැඩි අලාභහානි සිදු වී ඇත. ඊට අමතරව මුලතිව්, වවුනියාව, කිල්නොච්චිය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලටද අලාභහානි සිදුව තිබේ. මෙම දිස්ත්‍රික්කවලින් නිවාසහානි 2148ක් වාර්තා වී. ව්‍යාපාර ආයතන 289කට හානි සිදු වී ඇත. සහන මධ්‍යස්ථාන 56ක රැඳී සිටි පුද්ගලයන් 10559 දෙනෙකු යලි නිවෙස් වෙත යාම ආරම්භ කර තිබේ. මූලික වශයෙන් රුපියල් 10000ක් මුදලක් එක නිවසකට ලබා දෙනවා. ඒක තමයි මූලිකවත් ගෙවීම. ඒ සමගම ත්‍රිවිධ හමුදාය ආවුලුන් ඉදිරිපත් කළ ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රම දායකත්වය නොමිලේ ලබා දෙනවා. ඊට අමතරව අවශ්‍ය වන ටාපෝලින් සහ අනෙකුත් උපකරණ අපි ළඟ තියෙන උපකරණ උන්ට ලබා දෙනවා. ඊට පස්සේ ප්‍රතිසාපතිවරුන්ගේ සහ දිස්ත්‍රික් ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණ නිලධාරීන් ගිහිලා වැලියුේෂන් එක කරලා අපිට වැලියුේෂන් එක කරන ලද ඇස්තමේන්තුව සනාථ කරලා අපිට ඉදිරිපත් කළ වහාම ඒ සනාථ කරන ලද මුදලත් ඒ උන්ට ලබා අතර මේ කුඩා නිවාස විශාල වැඩි වශයෙන් දිවර ප්‍රජාවේ මූද වෙරළේ තිබිච්ච කුඩා නිවාසයේ නිසා ලොකු සංඛ්‍යාවන් වලට අයිති වෙන්නේ ඒව නෙමෙයි. ඒ නිසා අපිට මේක කඩින්වීම යථාවත් කිරීමට හැකියාවක් තියෙනවා. යාපනීය දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සිදුවන බව යාපනීය දිස්ත්‍රික් ලේකම් කණපතිපිල්ලේ මහේෂන් මහතා පවසයි. ගංවතුර තත්වයේද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ඔහු ජාතික ගුවන් විදුලිය කළ විමසීමකදී පැවසිය. අවදානම් තත්වය පහව ගොස් ඇති නිසා යාපනීය දිස්ත්‍රික්කයේ හැරුණුකොට දිවෙනේ සෙසු වරායවල බහුදින දීවර යාත්‍රාවලට කිසිදු සීමාවකින් තොරව ගමන් වාර ලබා දෙන බව දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අන්තර්ජාතික දීවර කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂ එම්.එන්. ආරියරත්න මහතා පැවසිය. පවතින තත්වය සලකා බලා හෙට සිට වෙරළාසන්න දීවර යාත්‍රාවලට ගමන් වාර සඳහා අවස්ථාව ලබා දිය හැකි බව ඔහු කීවේය.
අද දිනයේදී මයිලඩ්ඩි සහ පොයින්ට් පේදුරු කියන ප්‍රධාන වරායන් දෙකේ මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ නැහැ. අපි හෙට දිනේ සිට ඒවා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. යාපන දිස්ත්‍රික්කය හැරුණු කොට ප්‍රධාන වරායන් තියෙන සෙසු සියලුම දිස්ත්‍රික්කවලින් අද දින සිට සාමාන්‍ය පරිදි බහුදින දීවර යාත්‍රා, ඒ කියන්නේ ඈත දියඹේ යන යාත්‍රා සඳහා ගමන් වාර කිසිදු සීමාවකින් කොන්දේසියකින් තොරව අද දින සිට අපි ලබා දෙනවා. වෙරළාසන්න යාත්‍රා සම්බන්ධයෙන් තියෙන වෙනම පිළිවෙතක් අද දිනේදී ඉදිරි පැය 24 තුල අදාළ ප්‍රදේශයන්හි පවත්නා දේශගුණික කාලගුණික වෙනස් වීම අද දින නිරීක්ෂණය කළාට පස්සේ අපි හෙට දිනේ සිට වෙරළාසන්න යාත්‍රා මගින් දීවර කර්මාන්තයේ යෙදෙන කුඩා යාත්‍රා සඳහා හෙට දින ගමන් වාර ලබා දීමට අපේක්ෂා කරනවා. අද පසුරු 1:15ට සිංහල ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය වන දවසේ පුවත වැඩසටහනින් මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කෙරේ. තරුණ අරමුදලක් ගොඩනැගීමට කටයුතු කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. තරුණ ව්‍යවසායකයන් බිහි කිරීම එහි ප්‍රමුඛ අරමුණ බව පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට අද එක්වෙමින් ඔහු කීවේය. විජාතිය සමාගම් ආරක්ෂා කිරීම පසුගිය රජයේ අරමුණ වුවත් විදේශ ආයෝජන ගෙනීමෙන් දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව නාමල් රාජපක්ෂ මහතා පැවසිය. රැකියා වෙළඳපළට සරලන අධ්‍යාපන ක්‍රමයක් සකස් කෙරේ. කාර්මික ජනපද ඇති කරමින් වෙරකියාවට පිළියම් යොදන බව ඔහු කීවේය. තරුණ අමාත්‍යාංශයේ විදියට අපිට දෙන විශාලම අභියෝගය තමයි අන්නේ රැකියාව උත්පාදනය කිරීමේ කර්තව්‍යයට සහයෝගය ලබා දෙන එක. මෙරටේ තරුණ ප්‍රජාවෙන් අවමය මිලියන 4.4ක් විරකියා ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රතිශතයක් විදියට ගත්තොත් තරුණ ප්‍රජාවෙන් 23%ක් රැකියා හිමි වෙලා තියෙනවා. සංඛ්‍යා ලේඛන විදියට ගත්තොත් සමස්ත රැකියා විරහිත ප්‍රතිශතයට අමතරව තරුණයෝ අතර මේ වෙනකොටත් රටේ ලක්ෂ 8මාරකට වැඩි තරුණ පිරිසක් ඉන්නවා විරකියා. එහෙමනම් මේ සඳහා අපි ආණ්ඩුවක් විදියට විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. අද අපි තීන්දුව අරගෙන තියෙනවා රටේ ආයෝජන තර කරන්න. ඔබ දකින්න ඇති පහුගිය දිනවල හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගෙන ඩොලර් මිලියන 300ක ආයෝජනයක් ලංකාවට ආවා. රැකියා 2000ක් උත්පාදනය වෙනවා. පළමු අදියරය සඳහා. ඒ දෙවෙනි අදියරයටත් පාතබන්න මේ වෙනකොට අපි සාකච්ඡා කරගෙන යනවා. ඒකට පහුගිය කාලේ වගේ උත්සව තියලා, තොරන් ගහලා, පිළි අරගෙන එහෙම කරපු ආයෝජන නෙවෙයි. භූමියේ නතර බොක්සගන් එක වගේ නෙවෙයි. ඇත්තටම හැදෙන ආයෝජන විදියට අද ලංකාවට ආයෝජන ගේන්න අපි කටයුතු කරලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කතා කරමින් සතු සමගින් ගම් මට්ටමින් සමූපකාර දියුණු කළ යුතු බව පැවසිය. සමූපකාර විගණනය පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුය. රටට කර්මාන්ත ප්‍රතිපත්තියක් අවශ්‍ය බව හෙතෙම පැවසීය. පුල්මුණ්ඩේ කණජවැලි නිධිය ජාතිය මහ සම්පතක්. එය කෝකිලයි දක්වා වර්ධනය කරලා ඒ ජාතික සම්පතෙන් ප්‍රයෝජනයට ගන්න කටයුතු සම්පාදනය වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වාලාච්චයන සහ ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලා. ඊට හොඳින් පවත්වාගෙන යන්න නම් ඇත්තටම රටේ ඉල්ලුමට ගැලපෙන කඩදාසි වර්ගයි නිෂ්පාදනය කරගත යුතු තියෙන්නේ අංක 1. අංක 2 2013-14 කාලේ මේ කර්මාන්තශාලා දෙකම වැහෙන්න එක හේතුවක් උනේ ආනයනික කඩදාසි මත තිබුණු බද්ද පිළිබඳ ප්‍රශ්නේ. ඒ නිසා මේ කර්මාන්තශාලා දෙක බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න නම් අනිවාර්යයෙන්ම ආනයනික කඩදාසි මෙතන නිෂ්පාදනය කරන කඩදාසි එක ගැටුමක් ඇති නොවෙන්නත් ගැටුමක් ඇති වෙනවා නම් ආනයනික කඩදාසි වලට බද්දක් පැනවීම අත්‍යවශ්‍ය වෙනවා. නැත්නම් ආපෞසරම් මේකට අත් වෙන ඉරණම. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවාදයට එක්වෙමින් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නිරත අයට අවදානම් දීමනාවක් ලබා දීම ඇතුළු ඔවුන්ගේ අනිකුත් පහසුකම් සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී යෝ කිරිඳිගොඩ මහතා විවාදයට එක්වෙමින් මැණික් හා ස්වර්ණාභරණ ශේෂ්ත්‍රයේ ශිල්පීන්ගේ අඩුවක් පවතින බැවින් නිර්මාණකරුවන් බිහි කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සමූපකාරය දියුණු කළ යුතු බව ඔහු පැවසීය. කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද සාකච්ඡා කෙරේ. ඊට අමතරව බතික් කර්මාන්ත, රෙදිපිලි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය අමාත්‍යාංශ 4ක වැය ශීර්ෂ අද සාකච්ඡාවට බඳුන් වෙයි. මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට 56 දෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකු, රැඳවියන් 12 දෙනෙකුද හෙද නිලධාරීන් 2 දෙනෙකු හා වෛද්‍යවරයෙක්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බව අජිත් රෝහණ මහතා පවසයි.
විශේෂයෙන්ම මේ සිද්ධියේදී විවිධ වර්ගයේ පෙති වර්ග පානය කළ බවට යම් තොරතුරක් ලැබී තිබුණා. එම පෙති පානය කිරීමක් නිසා අදාළ රැඳවියන් යම් ආකාරයක ආවේගශීලී හැසිරීමක නිරත වුණාද යන සැකය මතුවී තිබුණා. විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම පෙති අදාළ ඖෂධ විශේෂඥයින් වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරමින් පවතිනවා. විශේෂඥ මතයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. අටලුගමදී සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ සැකකරු ලබන 17 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීම පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය. අද උදෑසන අත්අඩංගුවට ගත් සැකකරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරිණ. සැකකරු අද දින 9:20ට පමණ බණ්ඩාරගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු ඉන්පසු වීඩියෝ තාක්ෂණය ඔස්සේ පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඒ වගේම මෙම අවස්ථාවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද සහභාගී වුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් අතර වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා. සැකකරු ලබන 17 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කර තිබෙනවා. අදාළ සැකකරුට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ මෙන්ම රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා අදාළ බී වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවා. අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුලදී මුවාවරණ පැළඳ නොසිටි හා දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අජිත් රෝහණ මහතා පැවසීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දේශීයම බලගන්වන ඔබට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි. ලබන වසර අවසන් වන විට දේශීය රෙදිපිලි අවශ්‍යතාව මෙරටදීම සපුරා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ ආනයන ආදේශන ආර්ථිකයක් ගොඩනැංවීමේ සංකල්පය අනුව යමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික ගුවන්විදුලි සුභාරති සංවාද මණ්ඩපයට අද එක්වෙමිනි. මෙරටට අවශ්‍ය අත්‍යන්ත්‍ර රෙදිපිලි අවශ්‍යතාවයද රට තුළ නිෂ්පාදනය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. දෙකව ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලට එතුමා ගොඩක් කල්පනා කරේ රට ඇතුලේ හදාගන්න පුළුවන් ටික අපි රටේ නිෂ්පාදනය කරගමු. ඒ කියන්නේ ආනයන ආදේශන ආර්ථිකය. අපිට හදාගන්න පුළුවන් ඒවා වෙනුවට පෞගිය කාල වකවානුවේ විශාල ප්‍රමාණයක් පිටරටින් ගෙන්නුවා. උදාහරණයක් විදිහට ගත්තොත් හදාගන්න බතික් ටිකක් ඉතිහාස පිටරටින් ගෙන්නුවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරගන්න පුළුවන් අත්‍යන්ත රෙදිපිලි, සාරි, මේ බෙඩ්ෂීට් සියල්ල පිටරටින් ගෙන්නුවා. ඒ විතරක් නෙමෙයි ඇඟලුම් විශාල ප්‍රමාණයක් ගෙනාවා. ලංකාවේ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒක තියෙද්දි ඒ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරා. ඒ නිසා තමයි අධිකරු ජනාධිපතිතුමා කල්පනා කරේ අපිට හදාගන්න පුළුවන් ටික අපි ලංකාව ඇතුලේ හදාගමු කියලා. ඒ අනුව තමයි අපිට මේ වැඩපිළිවෙල සකස් කරලා දුන්නේ. දේශීය වශයෙන් අපි පූර්ණ ජාතියක් බවට පත් වෙන්න විශාල වැඩ කොටසක් ආරම්භ කරලා තිනවා. කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍යාංශය තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් යොදා ගනිමින් පසුගිය රජය වංචා දූෂණ අක්‍රමිකතා සිදු කර ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේය. එහෙත් වත්මන් රජය ජනතා අවශ්‍යතාවයන් ඉටු කිරීමට වෙළඳ අමාත්‍යාංශය තුළින් කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය. පසුගිය කාල පරිච්ඡේදය තුලදී කිසිදු රාජ්‍ය මැදිහත්වීමකින් තොරව කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍යාංශය ඉෂාක් බදුද්දීන් අමාත්‍යවරයාගේ කෙලිමඩලක් ලෙස විවිධ වංචා දූෂණ අක්‍රමිකතා වලින් පිරීලා ජාවාරම්කරුවන්ගේ මනදොල සපුරන ආකාරයට තමයි ක්‍රියාත්මක වුනේ. එතකොට ප්‍රතිපත්තිය තමයි හාල් අඩුවට දෙන්න ඕනේ. හෙට උදේටත් හාල් අඩුවට දෙන්න පුළුවන්. වක්කඩ ගැඩුවා වගේ සාල් පිටරටින් ආනයනය කරනවා. එතකොට ආනයනය කළාම ඇතිවෙච්ච වංචා පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනම නඩු තියෙනවා. හැබැයි හාල් රුපියල් 85ට අදත් වෙළඳ පොලේ පුරවන්න පුළුවන් නිදාසේ ආනයනය කළාම. ඊළඟට කහ නිදාසේ ආනයනය කළාම, කරුන් කජාවාරම් කළාම ඒකට අවශ්‍ය කරන සියලුම ආයතන, වාණිජ්‍ය දෙපාර්තමේන්තුව, ප්‍රමිති ආයතන, මේ ඔක්කොම ආයතන 68මාරක් එතුමට රජයේ විසින් ලබා දීලා තිබුණා. ඒ නිසා මේ තත්ත්වය තුළ අපි ඊටම සීරුවෙන් හා වගකීමෙන් අපිව බලයට පත් කරපු ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරන්න තමයි ඉදිරි වර්ෂය තුලදී වෙළඳ අමාත්‍යාංශය මම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ.
සමස්ත කර්මාන්තකරණයට ජාතික නායකත්වයක් ලබා දීමට අවශ්‍ය කටයුතු වත්මන් රජයේ සිදු කරන බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා සඳහන් කළේය. සියලු කර්මාන්ත ගම්මාන මට්ටමට ගොස් කර්මාන්ත සංස්කෘතියක් ඇති කිරීම වත්මන් රජයේ අරමුණ බව ලේකම්වරයා පැවසිය. අද උදෑසන වැලිකන්ද පොලිස් වසමේ අසේලකන්ද ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් කොවිඩ් රෝගීන් රැගෙන ගිය බස් රථයක් අනතුරට පත්වී තිබේ. කොළඹ සිට පූනානී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත රෝගීන් රැගෙන ගිය බස් රථය කාන්තන්කුඩි සිට පොළොන්නරුව දක්වා අධාවනීය වූ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. බස් රථ දෙකේ රියදුරන්ට තුවාල සිදුවේ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. බස් රථයේ කොවිඩ් රෝගීන් 23 දෙනෙකු ගමන් කළ අතර 2 දෙනෙකුට සුළු තුවාල සිදුව තිබේ. නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ප්‍රවාහනය කර ගබඩා කර තිබූ කහ කිලෝ 5266ක් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව සමත් වෙයි. එම කහතොගේ දල වටිනාකම රුපියල් 3 කෝටි 68 ලක්ෂයකට අධික වෙයි. සුළු අපනයන භෝග ආනයන හා ප්‍රති අපනයනය තහනම් කිරීමට රජය පියවර ගැනීමත් සමග නීති විරෝධී ලෙස ආනයනය කළ කහතොග අත්අඩංගුවට ගැනීමට හමුදාව පියවරගෙන තිබේ. යුද හමුදාව ගංජා කිලෝ 466ක්ද සිය භාරයට ගැනීමට මෙම වසරේ ගත වූ මාස කිහිපයේදී සමත් විය. බටහිර බෙන්ගාල විශ්වවිද්‍යාලය යටතේ පිහිටුවා ඇති කොල්කටාවේ ජාතික හෝමියෝපති ආයතනයේ 2020-2021 අධ්‍යයන වර්ෂය සඳහා හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීමට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා සුදුසුන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවෙයි. ඉන්දිය රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල යටතේ මෙරට ශිෂ්‍යාවන් 10 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමෙන බව වැලිසර රජයේ හෝමියෝපති රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරිනිය පවසයි. මෙහි පාඨමාලා කාලය මාස 5මාරකි. පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු සුදුසුකම්ලත් හෝමියෝපති වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට අවස්ථාව උදා වෙයි. ආපසු උසස් පෙළ විභාගයට විද්‍යාංශයෙන් පෙනී සිට භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව යන විෂයන් 3 සාමාන්‍ය ඉංග්‍රීසි විෂය සමග එකවර සමත් වී සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථයක් ලබා ඇති අයට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. ලබන 31 වෙනිදාට වයස අවුරුදු 18ත් 25ත් අතර විය යුතුය. සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලබන 15 වෙනිදාට පෙර ලේකම් දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය අංක 26 තුන්වන මහල ශ්‍රී සංඝරාජ මාවත කොළඹ 10 යන ලිපිනයට යොමු කළ යුතුය. එම අමාත්‍යාංශයේ වෙබ් අඩවියටද අයදුම්පත් යොමු කළ හැකිය. වැඩි විස්තර 0115 365 544 දුරකථන අංකයෙන් ලබාගත හැකිය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහාරස්ථානවලදී සංවිධානය කර ඇති රත්න සූත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහන අද පැවැත්වෙන්නේ කිරිබත්ගොඩ සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී. පසුරු 6 සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය, සිටි FM සේවය සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනය සජීව ලෙස විසුරුවා හැරේ. මේ ළඟට ප්‍රමුඛ පුවත. උදේම ඩ්‍රයිව් කරගෙන මගේ දියුණුවටම යන ගමනක් නෙවෙයි මේ. මම මේ යන්නේ දේශයම ඉදිරියට ගෙනියන ගමනක්. කාන්තාවන් සඳහාම වෙන් වූ සුවිශේෂී මෝටර් රථ රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි. අනතුරකදී කොල් ඇන්ඩ් මූව් පහසුකම, පැය 24 පුරා ක්‍රියාත්මක ආපදා සහන සේවාව, දුරබැහැර සිදුවන අනතුරකදී නවාතැන් වියදම් පියවීම, රුපියල් 75000 දක්වා වන්දි මුදල් වැඩ කරන පැය 3කින් දේශයේම බලගන්වන ඔබට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි. මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්නේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. භාවිතයෙන් පසු ඉවතලන කාබන් පෑන් ප්‍රතිචක්‍රීකරණය සඳහා ක්‍රියාත්මක වැඩසටහන යටතේ විශේෂ බහලුමක් පරිසර අමාත්‍යාංශය හඳුන්වා දී තිබේ. එම විශේෂ බහලුම සියලුම පාසල් සහ අමාත්‍යාංශ සඳහා නොමිලේ ලබා දීමට නියමිතයි. මේ සඳහා රජයේ මුදල් වැය නොකරන බවත් පුද්ගලික අංශයේ සහයෝගය ඒ සඳහා ලැබී ඇති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මෙහි පළමු බහලුම මීට පෙර ජනාධිපතිතුමා වෙත බාර දී තිබේ.
පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් බැහැර කෙරෙන කාබන් පෑන් රැස් කිරීම සඳහා අවශ්‍ය බහලුම කතානායක මහින්ද අබේවර්ධන මහතා සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ට බාර දීම ඊයේ සිදුවිය. පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටද බහලුමක් ලබා දුන්නේය. කාබන් පෑන් 3000ක් සහ දත්බුරුසු 500ක් එක් බහලුමකට ඇතුළත් කළ හැකිය. එම බහලුම ඉරිගිය පසු ප්‍රතිචක්‍රීකරණය සඳහා ඇට්ලස් සහ ඉන්සි සිමෙන්ති සමාගම් සඳහා මුදලට ලබා දෙයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ අවධානය පිණිසයි. දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දැහැනැල්ල සහ බෝතට යන ඔරුතොට පෙළවල ඔරුවෙන් ගමන් ගන්නා මගින් මේ වන විට අඩු වී තිබේ. පාසල් ළමුන් අඩුවීමද මීට බලපා තිබේ. මෙම ඔරු හිමිකරුවන් දැරණියගල ප්‍රාදේශීය සභාවට බදු ගෙවිය යුතු වෙයි. කොරෝනා වසංගතය නිසා මගින් අඩුවීමෙන් මාසික බදු කුලිය ගෙවීමට තමන්ට නොහැකි වී ඇතැයි ඔවුහු පවසති. ඒ සඳහා සහනයක් සලසන ලෙස එම පිරිස දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටිති. දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් රාජකරුණා මහතාණෙනි මේ ඔබගේ අවධානයටයි. ආර්ය කිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය සම්බුද්ධ දේශයෙන් අප ධර්ම දීපයෙන් කොරෝනා වසංගතේ දුරු වේවා ලෝකයෙන්. කොරෝනා වසංගතය දුරු වූ වහාම ආරම්භන ආර්ය කිරි දඹදිව වන්දනාවට තෝරාගන්නා සදහවතුන් වෙත ආර්ය කිරි සමාගමෙන් එක් අයෙකුට රුපියල් 1,10,000ක් බැගින් මුදල් පිරිනැමේ. ඔබත් අදම ඉල්ලුම් කරන්න. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්ය කිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්ය කිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති. තම නිල රාජකාරිය ආරම්භ කිරීමෙන් පසු ඉදිරි දින 100 තුලදී මුහුණු ආවරණ පළඳින ලෙස සියලු ඇමරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරන බව ඇමරිකානු ජනාධිපති ධූරයට තේරීපත්ව සිටින ජෝ බයිඩන් මහතා පවසයි. රට පුරා පැතිර යන කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් එම ඉල්ලීම කිරීමට තමා බලාපොරොත්තු වන බව හෙතෙම CNN ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර තිබේ. මුවවරණ පැළඳීමෙන් සැලකිය යුතු ලෙස කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට හැකිවනු ඇතැයි ඔහු සඳහන් කළේය. මේ වන විට ඇමරිකාවේ මිලියන 14කට අධික පිරිසකට කොවිඩ් වෛරසය වැළඳී තිබේ. මියගොස් ඇති සංඛ්‍යාව 2,75,000 ඉක්මවා ඇත. වසරටක අකණ්ඩ වැඩ කටයුතු තුළින් චීනය සියලුම ග්‍රාමීය දුප්පත් ජනතාව දරිද්‍රතාවයෙන් මුදාගෙන තිබේ. ඒ අනුව එරට මිලියන 100කට ආසන්න දුප්පත් ජනතාව දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට හැකි වූ බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ජනාධිපති ෂී ජින්පින් මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව පැවසුවේ එම පක්ෂයේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු රැස්වීමකට එක්වෙමිනි. කොරෝනා අර්බුදය පිටු දැකීම සඳහා එක්සත් ලොවක් නිර්මාණය කිරීමට ලෝක ප්‍රජාව දායක විය යුතු බව ජපාන අගමැති සුගා යොෂිහිඩේ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ විශේෂ සැසිවාරයකට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. බෙදුණු ලෝකයක් තුළින් අර්බුදය ජය ගැනීමට නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය. අනාගත අර්බුද සඳහා හොඳින් සූදානම් වීමට තම රට ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කරන බවද සුගා මහතා පැවසිය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. හොරෝපතාන පරන්ගියාවාඩිය වැව සංවර්ධනය කර පළමු දියවර මුදා හැරීම වාරිමාර්ග අධ්‍යක්ෂ නිහාල් සිරිවර්ධන මහතා අතින් පසුගියදා සිදු කෙරිණ. කුඹුරු අකර 800කට ආසන්න ප්‍රමාණයක් මෙම වැවේ දියවරින් අස්වැද්දීමට හැකිය. මෙහි ජලධාරිතාව අකර අඩි 1500ක් පමණ වෙයි. වැව සංවර්ධනය සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 4කට ආසන්න වෙයි.
සරෝ දෙකකින් සමන්විත වැව් බැම්මේ දිග මීටර් 1040කි. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කොළඹ කිංස් සහ ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායම් අතර තරඟය අද පැවැත්වේ. රාත්‍රී 8ට තරඟය ආරම්භ වේ. මෙම තරඟයේ ජයගත හොත් ජැෆ්නා ස්ටෑලියන්ස් පිළට අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබීමට අවස්ථාව උදා වේ. හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ නිල ගුවන් විදුලිය ලෙස කටයුතු කරන්නේ ජාතික ගුවන් විදුලියයි. ජාතික ක්‍රීඩා විකාශය ඔස්සේ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාත්‍රයෙන්ම විස්තර ප්‍රචාරයට සවන් දිය හැකිය. කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල 107.3 හා 107.5 FM තරංගමාලා ඔස්සේද ගාල්ල මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල 104.7 හා 104.9 ඔස්සේද ත්‍රිකුණාමලය අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලට 97.4 හා 104.9 තරංගමාලා ඔස්සේද ජාතික ක්‍රීඩා විකාශයට සවන් දිය හැකිය. මහනුවර නුවරඑළිය බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල එම සංඛ්‍යාත වන්නේ 97.4 102.1 සහ 104.7යි. යාපනය හා කිල්නොච්චිය දිස්ත්‍රික්කවලින් 89.8 සහ රත්නපුරය කෑගල්ල සහ බලංගොඩ දිස්ත්‍රික්කවලින් 107.5 තරංගමාලා ඔස්සේ ඊට සවන් දිය හැකිය. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ව්‍යාපාරික පුවත් මෙරට විශාලතම රෙදිපිලි නිෂ්පාදන සමාගමක් වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම ලොව ප්‍රමුඛ පෙළේ කපු නිෂ්පාදන සමාගමක් වන කොටන් මේඩ් අප්‍රිකා ආයතනය සමග ගිවිසුම් ගත වේ. එම හවුල්කාරීත්වයේ හේතුවෙන් ඕෂන් ලංකා සමාගමේ පරිසර හිතකාමී කපු නිෂ්පාදන තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොටන් මේඩ් අප්‍රිකානු යනු අප්‍රිකානු කලාපයේ කපු ගොවින් නගා සිටුවීමේ අරමුණින් ආරම්භ කරන ලද වැඩසටහනකි. ආර්ථික පුවත් ආවරණය බිස්නස් ඩීල්ස් දැන් හරි ලේසි පටස් ගන්නකොට වැඩේ කෙරෙයි ඕන වෙලාවක හැමෝම සෙට් ඉහළම වට්ටම් රියල් ටයිම් LOLC රියල් ටයිම් LOLC ෆයිනෑන්ස් රියල් ටයිම් ඇප් එක දැන් LOLC ඉතුරුම් ගිණුමෙන් ඔබේ ඉතුරුමට ආකර්ශනීය පොලියක් මුදල් හුවමාරුවට ගාස්තු නැත ඉතුරුව වැඩියෙන් රියල් ටයිම්. දිවයිනම ආවරණය වන පරිදි සියලු කෘෂිකාර්මික තොරතුරු ඇතුළත් කේන්ද්‍රගත තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පියවරගෙන තිබේ. එහි ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණි. කෘෂිකර්මාන්තයට අදාළ සියලු රාජ්‍ය හා පෞද්ගලික අංශවල තොරතුරු මෙම පද්ධතියට ඇතුළත් වේ. හම්බන්තොට සහ වවුනියාව දිස්ත්‍රික්කවල තොරතුරු රැස් කිරීම මේ වන විට අවසන් කර ඇත. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව බුරවි සුලිකුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය අද පෙරවරු 5:30 වන විට මන්නාරමට කිලෝමීටර් 145ක් බටහිර දෙසින් ස්ථානගතව පැවතින. මෙම පද්ධතියේ බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවිය හැකිය. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පසුරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු මැද වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා වන සුළං ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට
යළි සිරස්තල. බුරවි සුලිකුණාටුවෙන් හානියට පත් නිවාස කඩිනමින් යථා තත්වයට. සියලු දිස්ත්‍රික්කවල පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු ඉතා සාර්ථකව. තරුණ අරමුදලක් පිහිටුවන බව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි. මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් 56 දෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කරගනී. අටලුගමදී සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට. ලබන වසර අවසන් වන විට දේශීය රෙදිපිලි අවශ්‍යතාව මෙරටදීම සපුරා ගැනීමට සැලසුම්. ග්‍රාමීය දුප්පත් ජනතාව දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට චීනය සමත් වෙයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොළඹ කිංස් සහ ජැෆ්නා ස්ටේලියන්ස් කණ්ඩායම් අතර තරගය අද දිවා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.